එකක් තියෙනවා. ඒ වගේම ඔබට අද තෝරගන්න පුළුවන්. ඔබගේ ජීවිතේ කොයි ආකාරයකද කියලා. ඒතර අපි බලමු 3 1. නමුත් මෙයා මොනවද කරේ? මෙතන කියනවා ගයෙන් කණ්ඩ එපාය ස්වාමීන් වහන්සේ එයින් කෑ දවසේ ඒකාන්තයෙන් නුඹ නසින්නේයි කීසේක. ඒතර කියන මේ වැරදි දේ කරන්න එපා. මේ වැරදි දේ කර නුඹ ඒකාන්තයෙන් නැසනවා. ඇයි? පාපයේ කුලිය මරණය කියලා දේ වචනේ කියනවා. ඉන්පස්සේ බලමු අපි දැන් දෙවියන් වහන්සේ එහෙම ආඥා කරගෙන ඉන්න අතරේ මොකද සිද්ධ වෙන්නේ? උපත් 3 පළවෙනි පරිච්ඡේදය. මනුෂ්‍යයා පරීක්ෂා කරනු ලැබීම සහ පාපයට වැටෙනවා. සර්පයා වනාහි ස්වාමී වූ දෙවියන් වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන් වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. ස්ත්‍රීද උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන්. ඒ දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අත ගසන්ටවත් එපායයි කීසේකයි. ඔන්න බලන්න. දැන් මෙතන දෙවියන් වචනේ කියනවා ස්වාමීන් වහන්සේ කියනවා මේක වැරදි මේක හරි කියලා මාර්ග දෙකක් පෙන්වනවා. ස්වාමීන් වහන්සේ මාර්ග එක මාර්ගයක් මහා පාතාලයට යන මාර්ගය ඒක විශාලයි. ඒකෙන් යන්න අවහිර නැහැ. ඒකේ තේරුම මේ ලෝකේ පාපය කරන්න බාධාවක් නැහැ. අපිට පාපයට උරු වුණාම පාපය හරි ලේසියෙන් කරන්න පුළුවන්. අපි ගොඩක් පාප කරනවා. එක එක විදිය පාප කරනවා. එක එක විදිය කිලුටුකම් තියෙනවා. ගොඩක් දේවල් කියනවා. මෙතන කියන්න බෑ ඒවා මේ විශේෂයෙන් මේකයි කියලා ඔබ දන්නවා. ඔබගේ ජීවිතේදී ඔබ බැලුවොත් සෑම කිලුටුකමක්ම සමහර කිලුටුකම් කරන අය ඉන්නවා. ඊර්ෂ්‍යාව තියෙනවා, වෛරය තියෙනවා, ක්‍රෝධය තියෙනවා, තෘෂ්ණාව තියෙනවා, බීමක්කම් තියෙනවා, මංගල ഘോഷ එක එක දේවල් තියෙනවා. ඒවා පාපය. ස්වාමීන් වහන්සේ කියන මේක පාපය. මේ පාපයේ කුලිය මරණය ඔය පිටින් යන අවසාන කාලේ. ඒකින්ද හරි මාර්ගය පෙන්වනවා. ඒක මහා පාර. ඒක හරි ලේසි කරන්න. අනේ අපිට මේක නවත්තන්න බෑනේ. අපිට මේක මේමයි කී ඉන්න බෑ. මහන්සිය අදිනවා. අපි වේ අදින ලේසියෙන් ඒක කරනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ මාර්ගය පාටුයි. ඒකින් ඇතුල් වෙන්නේ ස්වල්ප දෙනෙකුත් කියලා කියනවා. ඒකින්ද මම කැමතියි ඔබ සියලු දෙනා ස්වර්ගයට යනවට. මම කැමති නැහැ එක්කෙනෙක්වත් විනාශ වෙනවට. ඒක මගේ දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගේ දෙයක්. දෙවියන් වහන්සේ කෝ මම එක්කෙනෙක්වත් විනාශ වෙනවට කැමති නැහැ. ඒකින්දයි ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ ජීවිතය ඇතුලේ හදාගන්න මේ වචනේ කතා කරන්නේ. එතකොට දැන් ඔහොම ඉන්න ගමන් මොනවද? දැන් මෙතන සර්පය වනායි මෙතන කියනවා නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට ඒ ආඥා දුන්නාම එයා කතාවකට පැටලෙන්න ගියා. සමහර වෙලාවට අපි කතාවකට පැටලෙන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් අපි ඇති කරගන්නවා. අපිට එක එක මාර්ග පෙන්වන අය ඉන්නවා. දැන් මේ දෙන හොඳ මාර්ගයේ ගියේ. මාර්ගයේ යන ගමන් මෙන්න ස්ත්‍රිය තුලින් කතා කරන සර්පෙක් ඇවිල්ලා. මොනවද කතා කරන්නේ? මේ සර්පයා කියන්නේ යක්ෂයා. ඔව් ඒ සර්පයා තුලට ඇතුල් වෙලා කතා කරනවා ඒවත් එක්ක. කතා කරලා කියනවා මේ ගහේ කන දවසට නුඹ නැසින්නේ නැහැ. දැන් අපි දිගට බලාගෙන යන්න. ඒ දෙවියන් වහන්සේ නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටව මොකද මේ කියන්නේ? අතන කිව්වා මේ ගහෙන් කා දවසට නුඹ මැරෙනවා. මෙතන කියනවා නුඹලා නොනසින පිණිස. ඇයම කියනවා දැන් අපි අපේ ජීවිතේ වැරද්ද කරනවා නම් අපි දන්නවා මේක වැරදි. බීමත්කම වැරදි, වෛශ්‍යකම වැරදි. හොරබරු වංචා වැරදි. ඊර්ෂ්‍යාව, තණ්හාව, කේලම් කියලා මෙතන හිතන්න එපා. ලොකු මේක පොඩි කියලා කේලම් කීම හැම අශුද්ධකමක්ම. ඒවා වැරදි. ඒවා අයිති පාපේ පැත්තට. මෙතන කියන නුඹලා නොනසින පිණිස උයන ගහේ ගෙඩි කණ්ඩවත් ඊට අත ගසන්ටවත් එපායයි කීසේකයි සර්පයාට කීවාය. සර්පයාට නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක්නිසාද නුඹලා එයින් කන දවසේහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන
දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රීට කීය. මේ බලන්න දැන් අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේත් එක්ක යද්දී ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ අපිට එක මාර්ගයක්. නමුත් ඒ අතරේ අපි මේ මාර්ගයේ යද්දී අපිට කටු පාරවල්, කෙලින් පාරවල්, හැරෙන පාරවල් හම්බ වෙනවා. ඒ පාරවල් වලදී කවුරු හරි අපිට හම්බ වෙයි. තවත් පාරක් පෙන්වන්න. දැන් මෙයාට සිද්ධ වුණේ ඒකයි. තවත් කෙනෙක්ගේ හඬක් අසන්න ගියා. දෙවියන් වහන්සේගේ හඬ නෙවෙයි තවත් කෙනෙක්ගේ. අද අපේ ජීවිතේට මේ වගේ එනවා. අපිට අවවාද කරන්න, අපිට එක එක ඒවා කියා දෙන්න, එක එක අය එන්න පුළුවන් ඔය යන මාර්ගයේ යද්දී. නමුත් අපි දැනගන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ වචනය විතරක්, උන්වහන්සේගේ වචනය කියන දේ කරන්න. මෙයා මොනවද කරේ? මෙයා දෙවියන් වහන්සේගේ හඬ නෙමෙයි මේ වෙලාවේ ඇස්කේ. මෙයාට හිතුණා මෙයා අර වෙන කෙනෙක්ගේ හඬක් අසන්න ගියා. මෙයායි කතාවට පැටලෙන්න ගියා. කතාවට ගිය වෙලාවේ තමයි මෙයාට මේ එක එක දේවල් ඔළුවට ආවේ. ප්‍රියවනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස් වලට ප්‍රිය බවද නුවණ ලැබීම සහ ආශා විය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය. ඔන්න බලන්න දැන් මෙතන දෙවියන් වහන්සේගේ ආඥාව පැත්තක දැන් එක එක්කෙනා දීපු දේවල් තමයි දැන් මෙයා අහන්නේ. එක එක්කෙනා වෙන එක්කෙනෙක් දීපු අවවාද අද අපේ ජීවිතෙත් තෝම වෙයි. වෙලා ඇති. දැන් මෙතන මොනවද මෙයා කියන්නේ? ඇත්තටම නසින්නේ නැත. මේ යක්ෂයා පාපේ කියන උඹ ඇත්තටම නසින්නේ නැහැ මේක කළොත්. මක්නිසාද නුඹලා ඒ කන දවසේ නුඹලාගේ ඇස් යන කෙනෙක් එක්ක කතා කරන්න ගියාම මොකද ඇති උනේ? ඒ ගහ කෑමට හොඳ බව දැනුණා. සමහර අය ওই මාර්ගයේ යද්දී එක එක මාර්ග පෙන්නයි. අපිට හිතනවා මේ මාර්ගය හොඳයි. ඔව් මෙයත් එක්ක ඒ දේ කරන්න ඕනේ. එතකොට ඇස් වලට ප්‍රිය බවකුත් දැනුණා. නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එයි ගෙඩිගෙන කෑවා. ඉතින් බලන්න සහෝදර සහෝදරියෝ. අද අපි යන මාර්ගය අපි ප්‍රේසම් ගන්න ඕනේ. අපි දෙවියන් වහන්සේගේ වචනයම පමණක් අහන්න ඕනේ. මේ මාර්ගය යටි එක එක්කිනා අපිට කියා දෙනවා එක එක මාර්ගය. එක එක මාර්ගයකට ගියා ඇති මොනවද වෙන්නේ? මොකක් හරි උඩ ප්‍රශ්නයක් උනාරි තියෙනවා නම් හරි එක එක්කිනා කිය යන්නේ මේ පොඩ්ඩියක් අද දවසේ පොඩ්ඩක් අර ගහ ජරා ගහ ඒක කුණු ගහ. අද මිනිස්සයා සමාන කරන්නේ මේ ගහට. ඒ මිනිස්සයා කුණු තමයි යක්ෂයා ක්‍රියාත්මක කරන්නේ වෛශ්‍යාකම එක එක දේවල්. එතකොට අර හොඳින් ඉන්න කෙනා හරි දෙවියන් වහන්සේ ගැන නොදන්න කෙනා හරි අර කියන කෙනාගේ කැමැත්තට ඉඩ දෙන්න. ඉඩ දුන්නම මොනවද වෙන්නේ? තව ටිකක් කියනවා. තමාගේ පුරුෂයාට දුන්නාය. ඔහුද කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරි තමන් නග්නව සිටින බව ඔහුද දැනගත්තෝය. දැන් මේකේ කීදෙනෙක් කිලුට උනාද? එක්කෙනෙක්ගේ වැරද්දක් නිසා කීදෙනෙක් කිලුට වෙනවද? එක්කෙනෙක්ගේ බීමල්කම නිසා කීදෙනෙක් කිලුට වෙනවද? එක්කෙනෙක්ගේ කේලම් කීම. හිතන්න බෑ මේ මිනිමරීම වෛශ්‍යාකම මේක තමයි විශාල. මේ කේලම් කීම හරි පොඩි කියලා හිතන්න එපා. කෙනෙක් ගැන කතා කිරීම හිතන්න එපා මේ පොඩි කියලා. මේ පොඩි දේවල් අපේ ජීවිතේ කිලුට කරනවා. මේ පොඩි දේවල් අපේ ජීවිත කිලුට කරනවා. කේලම් කීම එක එක්කිනාගේ ඕපදූප කතා කිරීම එක ওই වගේ ගොඩාක් දේවල් දෙව වචන අපි බලන් ගියාම ඕව තියෙනවා. එතකොට මොනවද වෙන්නේ? මේ එක කිලුට දෙයක් නිසා තවත් අය කිලුට කරනවා. කියන්නේ එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරි තමන් නග්නව සිටින බව ඔවුහු දැනගත්තෝය. ඔවුහු අත්තික්කා කොළ මහා තමන්ට ඉනවැසුම් සාදාගත්තෝය. ඔන්න බලන්න දැන් අපේ ජීවිතේ අපි තව කෙනෙක්ින්ද අපි කිලුට වෙන එවන අපි නිසා තව කෙනෙක් කිලුට වෙනවා. එයා කිලුට වෙලා මොනවද කරන්නේ? තව අය කිලුට කරනවා. තව අය කිලුට කරාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඔවුන් නග්නව ඉන්න බව තේරෙනවා. ඇයි? අපි කියලා මං කිව්වා හරි ඕපදුපයක් කතා කරා හරි අපි බය වෙනවා. බය වෙනවා නේ හරියට මේක ආරංචි වෙයිද? එතකොට තමන්ගේ හෘද සාක්ෂිය මොකද්ද වෙන්නේ? හෘද සාක්ෂිය කෙලින් තියාගෙන ඉන්න බෑ. හෘද සාක්ෂියට විරුද්ධව අපි ක්‍රියා කරපු නිසා අපිට කෙලින් මුණ දෙන්න බෑ. එතකොට අපි නග්න වෙනවා. නග්න වුණාම මොනවද වෙන්නේ? සැඟ වෙන්න සිද්ධ වෙනවා. එතනින් පලා යන්න සිද්ධ වෙනවා. මුණ දෙන්න බැරුව යනවා. අපිට කෙලින් හිටගෙන කතා කරන්න බැරුව යනවා. අපි ලැජ්ජා වෙනවා, සැඟ වෙනවා එතකොට. පිටි දිවා භාගයේ
සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මිනිසයා සහ ඔහුගේ භාර්යාව ස්වාමී වූ දෙවියන් වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිසයාට හඬගසමින් නුඹ කොහෙදයි ඔහුට කීසේක. ඔව්හු මට ඔබ වහන්සේගේ ශබ්දය උයනේහිදී ඇසි මම නග්න බැවින් බයපත්ව සැඟවුණෙමි කීය. තේරෙනවද? අද දවසේ අපි මොනාරි වරදක් කරනවා නම් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? එක්ක කේලමක් හරි මගේ ජීවිතේ මේවා කළා තියෙනවා මම නම් කළා තියෙනවා. මං කේලම් කියලා තියෙනවා. අනුදෝප දුක ඔබ කතා කරලා තියෙනවා. සමහරවිට දැනුත් වෙනවා. මොකද කතාවකට ගියොත් අනවශ්‍ය කෙනෙක් එක්ක කතාවට ගියොත් දේව දරුවෙක් කැර ලෝකෙ කෙනෙක් එක්ක කතා කරන්න ගියොත් ලෝකෙ වචන ලෝකෙ දේවල් කතා කරන්නේ. නමුත් ඒගොල්ලන් අයින් කරන්න කියලා කියනවා නෙමෙයි. අපි ඒගොල්ලන් එක්ක ඉන්න ඕනේ. යේසුස් වහන්සේ ගිහලා සුංගමයි කරන අයත් එක්ක ඉඳගත්තා. නමුත් ඒගොල්ලන්ගේ වගේ ගියේ නැහැ. අපි ඒගොල්ලන්ට ආලෝකයක් වෙන්න ඕනේ. ඒගොල්ලන් කතා කරන දේ අපේ වචනේ දාලා වෙනස් වෙන්න ඕනේ. ඒකින්ද අපි මේ පොඩි දේවලු අපේ ජීවිතේ විතර නෙමෙයි ගොඩාක් ජීවිත කිලුට කරනවා. උන්වහන්සේ නුඹට කීවේ කවුද? නොකඩම ආඥා කළ ගහින් කෑවෙහිදයි ඇසුසේක. දැන් සභාවේ ඔබට කියලා දෙනවා. මේක වැරදි දෙවියන් වහන්සේ ආඥා. දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න විතරක් නෙමෙයි අපි එන්නේ. අපි ජීවිතය හදාගන්න ඉන්නේ ඇතුළාන්තේ පෝෂණය කරගන්න. මේ ඇතුළේ ඉන්න මිනිස්යාව පෝෂණය කරන්න. අපි දේව වචනෙන් අපි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ දරුවෝ ජීවත් වෙන්නේ දේව වචනෙන්. අපි සභාවට එන්නේ දේව වචනේ අහන්න. අපි ඇතුළාන්තේ මිනිස්යාව පෝෂණය කරන්න යන්නේ. එළිය මිනිස්යාව කෑම බීම වලින් පෝෂණය කරන්න. එහෙනම් අපි දේව වචනේ හැමදාම අසන්න අවශ්‍යයි. මෙතන යේසුස් වහන්සේ අහන උඹ නග්නව හිටපු බව උඹට කවුද කිව්වේ? තමාටම දැනෙන්න ගන්නවා. තමාගේ අර්ථ සාක්ෂියම තමාට වද දෙනවා. එතකොට මූණ දෙන්න බෑ. අපි කේලමක් හරි කාට හරි විරුද්ධව කතා කරා නම් කවුරු ඒ කතා කරපු කෙනා මෙතන ඉන්නවනම් එයාත් එක්ක මූණ දීලා කතා කරන්න බැරි වෙනවා. අපිට නිර්භීතකමක් නැතුව යනවා. ඉතින් ඒකින්ද මේ දෙවියන් වහන්සේ අවසාන එන්න ළඟයි. අවසාන කාලයේ සුද්ධ මනාලියක් දෙවියන් වහන්සේ හොයනවා. සභාව සුද්ධ විය යුතුයි. සභාවට එන අලුත් කෙනෙක් හරි සුද්ධ විය යුතුයි. අලුත් අය දේව වචන ඉගෙන ගන්න යුතුයි. නිකන් සභාවට එන්න එපා ඔයගොල්ලෝ. දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන ඔයගොල්ලෝ ඇතුළාන්තේ නැගිටින්න ඕනේ. මොකද අපි ජීවත් වෙන්නේ මේ පොළොවේ ටික කාලේ. වැඩි කාලයක් ඉන්නේ නැහැ. එතකොට මොනවද වෙන්නේ? අදන හේවව රැවටුණා. එයා ඊට පස්සේ ආර්යව මෙයව පාව දෙන්නේ. දැන් අපේ ජීවිතේ මමත් ඔය පොඩි දේවල් තිබුණා මගේ ජීවිතේ. ලොකු දේවල් තිබුණා. ඊට පස්සේ කියන පොඩි දේවල් කියලා නෑ. දෙවියන් වහන්සේ කියන කිලුට කරන්නෙක්වත් කිසිම කෙනෙක් ඒ කිලුටුකම් තියෙන කෙනෙක්වත් ස්වර්ගයට යන්නේ නැහැ කියනවා. එහෙනම් මේ අවසාන කාලේ අපිට ඕනේ දැන් අපිව හදාගන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දේශනාකාරය 11:9-10 බලමු. තරුණියට මේක අදාළයි. මොකද දෙවෙනි වහන්සේ අපේ සියලු දෙනාගේම ශරීරය ඇතුලේ දූවිලි. ඒ දූවිල නැවත වාරයක් යන්න යනවා දූවිල්ලටම. නමුත් අපේ ආත්මය අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපේ මානසික තෘෂ්ණාවල් වලට අපිට ඉඩ දෙන්න බෑ. ඒකින්ද අපි මානසික තෘෂ්ණාවල් අඩදබර හැම දෙයක්ම මේවා අපි දවසින් දවස වෙනස් කරගන්න ඕනේ. මගේ ගේ ඇතුලේ මොකක් හරි මොනාරි වැරදි දෙයක් තියෙනවා නම් වැරදි දෙයක් කතා කරනවා නම් අපි තමයි ඒවෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. ඔබගේ ගෙදර මොනාරි වැරදි දෙයක් කතා කරනවා නම් කියනවා නම් ඒ අවස්ථාවේදී ඔබ තමයි ඒවෙන් ඈත් වෙන්න ඕනේ. ඇයි? අපිට අතුලාන්තයේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කතා කරනවා. කතා කරන දුවේ මේක කියන්න එපා, මේක කතා කරන්න එපා, මෙතන ඉන්න එපා. සමහර තැන් වලට මට ඉන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඔබටත් එහෙමයි. මොකද ඒකම සුද්ධාත්ම වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ඉන්නේ. මේ ශරීර දෙවියන් වහන්සේගේ මාලිගාව. කියන සිස්ටර් ඊළඟට දේශනාකාරය 12 කියන්නේ. දූවිල තිබුණු හැටියට පොළවට හැරී යන්ට
ආත්මයේ ඒකදුන් දෙවියන් වහන්සේ වෙතට හැරී යන්නත් පළමුවෙන් උන්වහන්සේ සිහි කරන්න. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ ආත්මය දුන්නේ. ඒ ආත්මය මේ පොළොවට අපේ ශරීරය පොළොවට පස්සෙලා යන්න දුවිල්ල වෙලා යන්න ඉස්සෙල්ලා. හැබැයි දැන් තමයි වෙලාව ඔබගේ. දැන් ඒක දුවිල්ලට හැරිලා ගියාට පස්සේ ඔබ කරලා තියෙන එක අනුව තමයි විනිශ්චය එන්නේ. එතනින් යාට ඔබට මුකුත් කරන්න බෑ. ඔබ පාපේ හිටියා නම් එතනින් යාට ඔබට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ එන්නේ විනිශ්චය. දෙවියන් වහන්සේ මේ පොළොවට එන්න යන විනිශ්චය දෙන්න ඔබ කරපු කියපු දේවල් අනුව. එහෙමනම් මේ පොළොවේ ඉඳද්දිම අපේ මේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව කියලා කියනවා. දෙවියන් වහන්සේ අඳුරගත්තට පස්සේ ඉතින් දෙවියන් වහන්සේ නොදන්න දරුවෝ මේ ශාරීරික මාලිගාව බවට පත් කරගන්න ඕනේ. හැමදාම කිලුටුකමේ කිලුටු දේවල් කර කර ඉන්න නෙමෙයි. සබාවට එනවා මේ ජීවිතේ ශාරීරික කිලුටු කරගෙන ඉන්න. ශාරීරික කිලුටු නම් මොනවද වෙන්නේ? අතුලන්ති මිනිස්සුත් කිලුටු වෙනවා. ඊළඟට යන්න පාපේ කුලිය තමයි විඳින්න යන්නේ. ඉතින් ඒකේ ඉඳ මට මොනවද කියන්නේ? අපි හැමදාම අලුත් වෙන්න ඕනේ. දූවිල තිබුණු විදියටම පොළොවට යන්න යනවා. නමුත් මේ ආත්මය මරන්න බෑ. සමහර අලුත් අය දන්නේ නැහැ. ආත්මය කියන්නේ මොකද්ද? ඒගොල්ලන් හිතාගෙන ඉන්නවා මේ ලෝකෙන් පස්සේ ආයෙත් ජීවිතය තියෙනවා. ආයෙත් ඉපදෙනවා කියලා. අලුත් අය දන්නේ නැහැ මේව. ඉතින් නමුත් ආයෙත් ඉපදීමක් නැහැ. ඒව බොරු කතා. ඊට පස්සේ තියෙන්නේ එක්වරක් ඉපදීමකුත් ඊට පස්සේ විනිශ්චයකුත්. ඒ විනිශ්චය දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ මේ මධ්‍යම ආකාශයට ඇවිල්ලා. ඉතින් දැන් මෙතන කියන්නේ ඔබගේ ශරීරය මේ පොළොවට දූවිලි වෙලා යන්න ඉස්සෙල්ලා දැන් තමයි වෙලාව. ඔබගේ ආත්මික කෑම. ආත්මික කෑම කාලා ජීවිතය වෙනස් කරගන්න. එතකොට දේශනාකාරය 12 බලන්න. තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මෞඛාරය සිහි කරන්න. මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය. මොනවද කියන්නේ? ඔබගෙත් මගෙත් මෞඛාරය කවුද? දෙවියන් වහන්සේ. නොදන්න මේවා අලුත් අයට ගොඩාක් වටිනවා මේවා. මොකද අලුත් අය දන්නේ නැහැ මේවා. ඔබගේ මෞඛාරය දෙවියන් වහන්සේ. දැන් විපත්ති කාලය ඇවිල්ලා තියෙනවා. මීට වඩා එන්න යනවා විපත්ති කාලය. මං කියන්නේ ඉදිරි කාලේ හොඳයි කියලා නෑ. මීට වඩා විපත්ති කාලයක් එන්න යනවා. ඒක නිසා ඔබගේ ජීවිතය ඔබගේ දුව ඔබ දකින්නවද අද අපේ ජීවිතය මිනිස්සුගේ ජීවිතය විශ්වාස කරන්න බෑ. කොයි වෙලාවෙ නැත්නම් දන්නේ අතන බෝම්බ මෙතන බෝම්බ නැත්නම් මොනාරි දේවල් කියනවා. ඔබගේ ජීවිතය මගේ ජීවිතය කොයි වෙලාවෙත් දන්නේ නෑ. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෝ බය නෑ. මැරෙන්න බය නෑ. ඔව් ලෝකෙ මිනිස්සු කියනවා මම මැරෙන්න බය නෑ කියලා. නමුත් ඔබ අද බය වෙන්න. ඔබ මැරුණොත් දැන් ඔබගේ මෞඛාරය කවුද? ඔබ අඳුරගෙන ඉන්නවද? ඔබගේ මෞඛාරය තාම අඳුරගෙන නැද්ද? එහෙමනම් ඔබගේ මේ ශරීරය පොළොවට දිය වෙලා යයි, පස් වෙලා යයි. එතනින් යාට මොකද සිද්ධ වෙන්නේ? එතනින් යාට පාපයේ කුලිය විඳින්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අද ඔබ එව්වේ ඒකට නෙමෙයි. ඔබ මේ මෞඛාරය දැනගෙන ජීවිතය වෙනස් කරගන්න දෙවියන් වහන්සේ මෙතනට එව්වේ. මෙතන බලමු. අනිත් එක තවත් එකක්. අපි මේ ජීවිතේ කරගෙන ඉන්න රහස් දේවල් දකින්නේ දෙවියන් වහන්සේ. සමහරවිට අපි හිතයි අපි කරන රහස් දේවල් කවුරුත් දකින්නේ නැහැ කියලා. නෑ. දෙවියන් වහන්සේ මේ සෑම රහස් දෙයක්ම දකිගෙන ඉන්නවා. උන්වහන්සේ තමයි විනිශ්චය දෙන්න යන්නේ. ඔබට පුළුවන් මට හොරෙන් දේවල් කරන්න, මට පුළුවන් ඔබට හොරෙන් මොනාරි දෙයක් කරන්න. දේවල් කරන්න. නමුත් අපේ ආත්මෙ දෙවියන් වහන්සේ පිළිච්ච අපි බය වෙනවා. දෙවියන් වහන්සේට බය වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ ආත්මය ආරක්ෂා කරගන්න. එලිදරෝ 22 10 15 බලන්න සිස්. ස්වර්ගයට යන්න පුළුවන් කියලා. බැටළුවානන්ගේ ජීවන පොතේ කවුද මේ බැටළුවානන් කියන්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ජීවන පොතේ ලියන ලද්දා වූ මිස අපවිත්‍ර දෙයක් මොනවාද අපවිත්‍ර දෙයක්? අපේ කටින් කොච්චර අපවිත්‍ර දේවල් කියනවද? අපේ මනසෙන් කොච්චර අපවිත්‍ර වචන දේවල් හිතනවද? අපේ කටින් කොච්චර අපවිත්‍ර වචන කතා කරනවද? දෙයක්වත්
එහි ඇතුළු නොවන්නේ. දෙවියන් වහන්සේත් එක්ක යන ගමන අපි හිතන්න බෑ චර්ච් එකට ගියාම මේ සියල්ල හරියනවා කියලා. පේතෘස් 2 පේතෘස් 2 20 22